හරි එහෙනම් මේක බලමුනේ. දැන් y සමානයි x වර්ගය කියලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් මේ කියන්නේ නියතයක් ඈ. ඒ කියන්නේ මොකක්ද නියතයක්? සංඛ්‍යාවක්. හරි. මේ අපි හිතමු x y සමානයි 2x වර්ගය. ඒ වගේනේ y සමානයි x වර්ගය. y සමානයි ඍණ 3x වර්ගය ඔය වගේ. හරි. මේ වගේ ප්‍රස්තාරයක් තමයි අඳින්න තියෙන්නේ මේක. දැන් මුලින්ම අඳිමු මොකද්ද? මුලින්ම ගමු y සමානයි x වර්ගයේ ප්‍රස්තාරය. හරි. දැන් මේක අපි අර සාමාන්‍යයෙන් අර 9ත් අපි කරානේ වගුවක් ගහුවානේ. ඒ වගේ මේකෙත් වගුවක් ගන්න. එතකොට x වල අගයන් ටික දාන්න වෙනවා. හරිද? අපි ගමු ඍණ 2 ගමු. ඍණ 1 බිංදුව 1 2. නැත්නම් ඍණ 3ක් ගමු ගමන්නේ. ඍණ 3ක් ගමු. ඒතර y වලට එන්නේ මොකද්ද? නෑ. ඊට පස්සේ අපි ගන්න ඕනේ x වර්ගය. x + x වර්ගය දාගන්න එපා. x වර්ගය. එතකොට මේ ඍණ 3 වර්ගය. 19යිනේ. ඍණ 2 වර්ගය 14යි. ඍණ 1 වර්ගය 1යි. බිංදුව වර්ගය බිංදුවයි. හරි. මෙතන 1 වර්ගය 1යි 2 වර්ගය 4යි 3 වර්ගය 9යි. කොහොමද දාගත්තේ? ඊට පස්සේ y කියන්නේත් ඒක y සමාන x වර්ගයෙන් හින්දා y කියලා දාගන්න ඕනේ. දාලා මේ x වර්ගයේ උත්තරෙම දාන්න ඕනේ. 9යි 4යි 1යි බිංදුව 1යි 4යි 9යි. හරි. ඔන්න මේක මුලින් දාගන්න. හරි. ඊට පස්සේ අර මේ කණ්ඩාංග ටික ගන්න එපා. කණ්ඩාංග මේ x කණ්ඩාංගය y කණ්ඩාංගය. x කණ්ඩාංගය ඍණ 3යි y කණ්ඩාංගය 9යි. ඊට පස්සේ ඍණ 2යි 4යි. හරි. ඍණ 1යි ධන 1යි. බිංදුවයි බිංදුවයි. 1යි 1යි. 1යි 1යි. 2යි 4යි. 3යි 9යි. ඔන්නෝ ලියා ගන්න. හරි. මේ ටික අඳ ගන්නවා. දැන් අර ප්‍රස්තාර පොතේ මම කියවනේ පොතක් ගන්න කියලානේ. ඒ ප්‍රස්තාර පොතේ එක පැත්තක තියෙන ප්‍රස්තාර ගොලේනේ. ඒ ගොලේ අනිත් පැත්ත යන ගන්න මේක. අර රූල් දින පැත්ත යන ගන්න මේක මගුල්. හරි. ඒතකොට දැන් මේ ගන්න නම් හරි. අnder පස්සේ මේ දැන් ප්‍රස්තාර අඳින්න ඕනේ. හරි. ප්‍රස්තාරෙන් මේ ලක්ෂ දෙක ඕනේ. ඍණ 3යි 9යි ඍණ 2යි 4යි ඍණ 1යි 1යි. ඔව් හරි. ඒතකොට දැන් අක්ෂය මෙහෙම ගාගන්න එපා දැන්. ඉස්සෙල්ලා y අක්ෂය මෙහෙම වෙනවා. ඊට පස්සේ x අක්ෂය එනවානේ. මෙහෙම වෙනවා. ඒතර x අක්ෂය තිබ්බේ මොකද? බිංදුව ධන 1 ධන 2 ධන 3 කියලා නේ. මේ සමාන වෙනවා මේ ඔක්කොම මේ පරතර සමාන වෙන්න ඕනේ. හතරක් ඕනනම් ගහමු. හරි. ඊට පස්සේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. මෙතන ධන 1 2 හරි මෙතන බිංදුවනේ. 3 4 අපිට වඩා මදි වෙනවනේ. මෙහෙම කරමු. මෙතන අපි මෙහෙම දාගමු. හරි. ධන 1 2 3 4 5 6 7 8 9 හරි. කොහොම යවුවා? දැන් ප්‍රස්තාර කොලේ අපි දන්න ප්‍රස්තාර කොලේ මේ ඉඳන් මම කිව්වනේ මේ පැත්තට තිබ්බයි කියලා මේ හරහාට කීයද 18ක්ද කොහෙද තිබ්බයි. ඊට පස්සේ මේ උඩට තිබ්බනේ 26ක්ද කොහෙද? දැන් මේ පැත්තට අපිට ඕනේ 0.9 වෙනකම් අපිට ඕනේ. හරිනේ. ඕන මෙතෙන් තව ඍණ එකක් දාගන්න මේ පැත්තට. ඍණ අගයන් මුකුත් නෑ y වලනේ. ඔක්කොම ධනනේ තියෙන්නේ.
දැන් මෙතන අපිට ලක්ෂ සාමාන්‍යයෙන් 10ක් වගේ ගන්න වෙනවනේ. ඒකට 18 අපි ලක්ෂ 10න් බෙදුවොත් එහෙම කීයද? 1.8ක් වගේ එන්නේ. ඒ කියන්නේ එක මේ නෑ මේ 26 වෙදන්න ඕනේ. මේ පැත්තට 26ක් තියෙනවනේ y අක්ෂයේ පැත්තට කොටු. 26 10න් බෙදුවම සාමාන්‍යයෙන් 2.6 එන්නේ උත්තරේ. ඒ කියන්නේ කොටු දෙකක් ගන්න පුළුවන් නේ. දැන් මේ බිඳුව ගාවින් කොටු දෙකක් ගන්නවා එකට. ආයෙ කොටු දෙකක් ගන්නවා දෙකට. එහෙනම් මේ වගේ මේ ગેප් එක මේ පරතරය දෙක ගන්න යන්නේ. හරි. මොනෝ මෑන්. මේ පැත්තත් එහෙම අවුලක් නැහැ. මේ පැත්තත් අපිට මෙතන 6යි 7ක් තියෙනවනේ. ඒකට 18 බෙදීම 7 කියන්නේ සාමාන්‍යයෙන් 2.0 ගානක් එන්නේ. එන ඒකට ගන්න මේ කොටු දෙකක් ගන්න. දෙපැත්තටම. පරතරය කොටු දෙකයි. හරි. x අක්ෂයත් එක දෙකක් එනවා. y අක්ෂය දෙකක් එනවා. ඒතර ගාන්න මේක සම්පූර්ණයෙන් ඇඳෙනවනේ. ප්‍රස්තාර කොලේ. ඊළඟට දැන් මේ මාක් කරන්න තියෙන හරිද මුලින්ම තිබ්බේ මොකද්ද? ඍණ 3යි 9යි. ඍණ 3යි ධන 9යි මේ. මෙන්න මෙතන. ඊට පස්සේ ඍණ 2 ධන 4 මෙතන. හරි. ඊට පස්සේ ඍණ 1යි ධන 1යි මෙතන. හරි. ඊට පස්සේ බිඳුවයි බිඳුව. ඊට එක ධන එක නේ. එක ධන එක. මෙතන අනිත් එක. 2 4. 2 ධන 4. 3 9. 3 9 මෙතන නේ. ඔන්නෝම මා කරන්න පුළුවන්. හරිද? දැන් ඔම ගැව්වා. දැන් මෙන්න මේක මේම ගානට හැඩයට ඔම ගහන්න ඕනේ. මේ ලස්සන මේ වක්‍රය වගේ එන්න ඕනේ. ගානට ලස්සනට ඔය වක්‍රය වගේ මෙහෙම ගන්න. හරිනේ. ඒක පොඩ්ඩක් අද උනාරි. මේව රූලෙන් ගන්න එපා. රූලෙන් කොහොම ගාලා තයි යන්නේ නැහැ. මෙහෙම ගන්නට මේ වක්‍රය හැඩේ එන්න ඕනේ. ඊට පස්සේ මේක ලියන්න ඕනේ මේ සමීකරණය. y සමානයි x වර්ගයේ සමීකරණය මේක කොහොම ලියන්නේ? ඔන්න ඔය වෙනවා. හරිනේ. ලියගන්න. එයා නිකන් දින්නේ මේ කණිවාගේ පස්තාර පොතේ අඳින්නේ නැහැ. නැත්තම් කොලේ අඳින්න පස්තාර කොලේ. ඊට පස්සේ තව මේකේ ලක්ෂණ ටිකක් තියෙනවා දැන් මේ. ලක්ෂණ දැන් මෙතන ප්‍රධාන වශයෙන් 5ක් තියෙනවා. මුලින්ම තියෙනවා අපිට අවමාගය හරි උපරිමාගය හරි ප්‍රස්ථාරය. අවම හෝ උපරිමාගය. ඊට පස්සේ දෙවෙනි එක ගන්න තියෙන්නේ හැරුම් ලක්ෂයේ කණ්ඩායම. හරි. හැරුම් ලක්ෂයේ කණ්ඩායම. හැරුම් ලක්ෂයේ ඊට පස්සේ 3 තියෙන්නේ සමමිතික අක්ෂය සමීකරණ. සමමිතික අක්ෂයේ සමීකරණ. හරිනේ. 4ට තියෙන්නේ ශ්‍රිත කියන්නේ y මේ y වල උස නැත්නම් මේ y අක්ෂයේ තියෙන y කණ්ඩාංක තියෙන මේ y අගේ. දැන් මෙතන නම් y අගේ 9යි. මෙතන නම් 4යි. ඒ වගේ මේ y අගේ තමයි මේ ශ්‍රිතේ කියන්නේ. y ධනව අඩුවන පරාසය. අඩුවන x පරාසය. හරිනේ. ඊට පස්සේ පහ ගන්න වෙනවා ශ්‍රිත කියන්නේ y ධනව වැඩි වෙන x පරාසය. මේක අර මේ පොතේ අනිත් පැත්තේ ලියාගන්නට මේ දැන් මේ ප්‍රස්තාර අඳින්න ප්‍රස්තාර මේ කොලේ අඳින්න හරි මේක ලියා ගන්න පොතේ ආවිකුයි අනිත් පිටුව තියෙනවනේ ඒත් එක්කම මේක ලියා ගන්න එක හතරවෙනි එකේ ලියලා තියෙන්නේ මොකද්ද? ශ්‍රිතය ධනව අඩුවන x පරාසය. ඊට පස්සේ ඒක ධනව වැඩි වෙනවා. දැන් මෙතන මුලින්ම තියෙන්නේ මේ උපරිමාව වගේනේ. ඒ කියන්නේ දැන් ප්‍රස්තාරය මෙතන ඉවර වෙන්නේ නැහැ. දැන් දිගටම යනවා එහාට. දැන් අපි මේ යන්නේ ප්‍රස්තාරය පොඩ්ඩයි යන්නේ. කොටස යන්නේ මේක. නැත්නම් මේක දිගටම ඔන්න ඔහොම දිගට යනවා හරි. මේක දිගටම කොහොම යනවා ඉවර යන්නේ නැහැ.
එතකොට දැන් මේ ප්‍රස්ථාරය මෙහෙම ගියාට පස්සේ මෙහෙම ඔහොම එනවනේ. ඔහොම එනවනේ ප්‍රස්ථාරය ඔහොම පහළට එනවනේ. ඇවිල්ලා මෙහා මේ එන්න පුළුවන් අවමගේ. දැන් මෙතන අවමගේ තියෙන්නේ. අවමගේට ඇවිල්ලා ආයෙ යන උඩටනේ. කොහොම යනවනේ. එතකොට මේකට එන්න පුළුවන් අවමගේ මොකද්ද? පොඩි මගේ කුඩා මගේ මෙන්න මෙතනදී බිඳුවනේ. මෙතන අවමගේ බිඳුව. හරි. බිඳුවයි ඉන්න එතකොට. අවමගේ බිඳුවයි. හරි. ඊට පස්සේ හැරුණු ලක්ෂය කණ්ඩායම. ඒ කියන්නේ මේක හැරෙන ලක්ෂය. මෙහෙම ඇවිල්ලා ප්‍රස්ථාරේ මෙහෙම ඇවිල්ලා මෙතන ඔන්නෝ හැරෙනවා. සිංහාවේ අනිත් පැත්තට හැරෙනවා. එතකොට මේකෙන් තමයි හැරෙන්නේ. මේ ලක්ෂණ තමයි හැරෙන්නේ මේ. ඒ ලක්ෂයේ කණ්ඩායම ලියන්නේ. x කණ්ඩායමකයේ බිඳුවයි y බිඳුවයි. නේ. ඒතර කණ්ඩායම ලියන්නේ මෙන්න මෙහෙම. බිඳුව කමා බිඳුව ඕමනේ දාන්නේ. ඔහොම දාන්නේ. ඊට පස්සේ තියෙන මොකක්ද සම්මිතිකක්ෂයේ සමීකරණය. ඒ කියන්නේ මොකක්ද සම්මිතික සමීකරණය කියන්නේ දැන් මෙහෙම දැන් පොඩි කාලේ කරන්නේ මේ වගේ දැන් රූපයක් අරගෙන ඉවරලා මෙන්න මේ තියෙන සම්මිතිකක්ෂයක් නේ ඔන්නෝ වෙන්දනේ මතක. ඒ කියන්නේ මේ රූපේ ගන්න දෙපැත්තට බෙදන්න පුළුවන් සමපාත වෙන්න බෙදන්න පුළුවන් මේ රේඛාවනේ සම්මිතිකක්ෂයේ. ඒ වගේ මේ ප්‍රස්ථාරය බෙදන්න පුළුවන් රේඛාව මොකක්ද? දෙපැත්තට ගන්න සමාන වෙයි. මෙන්න මේ රේඛාවනේ මැද්දේ මේ රේඛාවනේ. නැත්නම් y අක්ෂයනේ. ඒ y අක්ෂයට මේ අපි කියනවා දැන් අර 8 9ම කරන්නේ මේ වගේ මේ මෙන්න මේ පස්සට අපි යන්දන්නේ y සමානයි 3යි. මේ y අගය 3 නම් y සමානයි 3යි. මෙහෙම ගියත් එම මෙතන x අගය අපි තුමු ඍණ 2යි කියලා. x සමානයි ඍණ 2යි. ඔන්නෝම ඇන්දනේ මෙතන වෙන්නේ මොකද? මෙතන x සමානයි බිඳුවයි. මේ x සමානයි බිඳුව මේ රේඛාව මේ තියෙන්නේ. එහෙනම් මේ සමීකරණය වෙන්නේ මෙන්න මේ x සමානයි බිඳුව සමීකරණය. ඒකෙන් තමයි ගානට දෙපැත්තට බෙදන්නේ. ඒක සම්මිතිකක්ෂ සමීකරණය ගන්න වෙන්නේ මොකද? x සමානයි බිඳුව. ඊට පස්සේ දිනා මේක. ශ්‍රිතය ධනව. ශ්‍රිතය ධන වෙන්න. ශ්‍රිතය කියන්නේ මේ y යගේනේ. මේ y උසනේ. ඒක ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බිඳුවෙන් උඩ තියෙන්නේ. පහළට එන්න බෑ. බිඳුවෙන් පහළට එන්න බෑ. දැන් මෙතන මේ ප්‍රස්ථාර කොටස් දෙකේම බිඳුවෙන් උඩ තියෙන්නේ. නේ මේ ප්‍රස්ථාර සම්පූර්ණයෙන්ම උඩ තියෙන්නේ. හරිනේ. මේ කොටසත් ධන මේකත් ධන. හරිනේ. දෙකම ධන. එතකොට ධනව හරි. අඩුවන පරාසය. එන්නේ අඩු වෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ x අක්ෂයට මෙන්න මෙහෙම කෙලින් ඉස්සරහට යන්නේ. පස්සට යන්නේ නැහැ. මෙන්න මෙහෙන් ආ පටන් ගන්නවා. මෙන්න මේ හරියෙන් ආ පටන් ගන්නවා මේ. ඔන්න ඔහම එනවා. මේ පැත්තේ එනවා. හරි. ඇවිල්ලා මේ ඍණ 3 ගාවට ආවට පස්සේ යාගේ y යගේ ධන 9යි. ඊට පස්සේ එනවා ඍණ 2 ගාවට. තව කොට ඉස්සරහට එනවා. එතකොට ආගේ ඍණ ධන 4ක් වුණා. තව කොට ඉස්සරහට ආවා. දැන් ආවා ඍණ 1 ගාවට. එතකොට ධන 1යි තමයි ආගේ. දැන් මොකද්ද වෙන්නේ අගේට මේ මෙන්න පහළට යනවා නෙමෙයි. දැන් මේක පහළ වහිනවා නේ. මෙන්න පහළ වහිනවා. අපි මේ ඉස්සරහට එද්දි මේ y යගේ පහළ වහිනවා. ඒ කියන්නේ අඩු වෙනවා. හරිනේ. දැන් එහෙම අඩු වෙන එක මෙන්න මේ බිඳුව ගාමින් කරනවා හැබැයි නේ. අයි බිඳුව ගාමින් මේක හැරෙනවනේ. මෙන්න මේ පැත්තේ මෙන්න මේ අනන්තේ මේ දිගට මෙහි ඉඳන් ඔන්නෝම ඇවිල්ලා අඩු වෙලා ඇවිල්ලා බිඳුව ගාවදී ඒක හැරිලා අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ වැඩි වෙනවා. නේ. මේ ධන 1 ගාවට ආවට පස්සේ ධන 1යි y යගේ. ධන 2 ආවට පස්සේ y යගේ ධන 4 වෙනවා. ධන 3 ගාවට ආවට පස්සේ y යගේ 9 වෙනවා. උඩ යනවා. වැඩි වෙනවා. වෙනවනේ. එතකොට දැන් x අඩු වෙන පරාසය මොකද්ද වෙන්නේ? මෙන්න මේ පිටිපස්සේ ඉඳන් කියන්නේ බිඳුව වලට අඩු ටික. x බිඳුව වලට අඩු වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ ප්‍රදේශයේ y නැත්තම් ශ්‍රිතය ධන වෙලා අඩු වෙනවා මේ ධන වෙලා අඩු වෙනවා පහළට එනවා. එතකොට මේ මොකද්ද මේ පරාසය මොකද්ද? x උඩයි බිඳුවනේ. මෙන්න මේ ප්‍රදේශයේ තමයි ධනව අඩු වෙන්නේ ප්‍රස්ථාරය. ඊට පස්සේ ධනව වැඩි වෙන කියන්නේ මොකද්ද? මේක නේද මේ අපි ස්ටාර්ට් එකක්දී මොකද්ද වෙන්නේ? උඩට යනවා. වැඩි වෙනවා. අගේ වැඩි වෙනවා. නේ හරිනේ. ඒතර මේ මොකක්ද දෙන්න ඕනේ මේ පරාසය? x විශාලයි බිඳුව. x බිඳුවට වෙන මේ වැඩි පැත්ත ධන පැත්ත ආවට පස්සේ y වැඩි වෙනවා ධනවනේ. උඩට යන. එහෙනම් ඒ පරාසය වෙන්නේ x විශාලයි බිඳුව. ඔන්නෝම දෙක දාගන්න වෙනවා. පරාස දෙක හරි. හරි දැන් තව එකක් බලමු.
මේක ප්‍රස්ථාරයකයි. ඊට පස්සේ තව එකක් අනිමු. දැන් ගමු y සමානයි 2x වර්ගය කියන්නේ. හරි. මේකේ තර වගේ x ගන්න ඕනේ ඉස්සලම ඍණ 3 නෑ ඍණ 2 ගමු බත් ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 ඊට පස්සේ මේ x වර්ගය තියෙනවනේ මෙතන එහෙනම් x වර්ගය ගන්න x වර්ගය කියන්නේ මොකද්ද මේ ඍණ 2 වර්ගයනේ ඍණ 2 වර්ගය කියන්නේ ධන 4නේ ඍණ 2 වරත් ඍණ 2 ධන 4යි ඍණ 1 වර්ගය ධන 1යි බිංදුව වර්ගය බිංදුවයි 1 වර්ගය 1යි 2 වර්ගය 4යි හරිනේ ඊට පස්සේ මේ තව එකක් තියෙනවා දෙකක් තියෙනවා 2x වර්ගය මේ x වර්ගය ගත්ත එකේ දෙගුණ ගන්න. ඒතර තමයි 2x වර්ගය. හරිනේ. මේ දිනගෙන් දෙගුණ ගන්න ඕනේ. ඒතර 4 වරක් 2 8යි මෙතන. 1 වරක් 2 2යි. මෙතන බිංදුවයි. මෙතන 1 වරක් 2 2යි 4 වරක් 2 8යි. ඒ පස්සේ y ගන්න ඕනේ. මොකද y සමානයිනේ 2x වර්ගයට. y සමාන 2x වර්ගය. එහෙනම් y කියන්නේ මේ 8යි 2යි බිංදුවයි 2යි 8යි. දැන් මේක ගහ ගන්න ඕනේ මේ වගුව. මේ වගුව වල ලියන පැත්තේ අනින්න ඕනේ. මේ ඔන්න එක්සෑම් එකට අපිට වගුව දෙනවද නැත්නම් අපි වගුව හදා ගන්න ඕනේ? නෑ වගුවේ මෙහෙමයි වගුවේ දෙනවා. වගුවේ මේ වගේ ඔක්කොම දෙන්නේ නෑ x වෙනම දෙනවා y වෙනම දෙනවා. අපි මෙහෙමයි දැන් ඔක්කොම මේක දැන් තියනවා මේ වගේ අගයන් ටිකක් තියෙනවා ඍණ දෙක කොහොම තියෙනවනේ. ඒකේ අගයන් ටිකක් දෙනවා. මේ වගේ 3 5ම දීලා හිස්තැන් ටිකක් දෙනවා. මේ වගේ හිස්තැන් ටිකක් දෙනවා. එයා පුරවන්න. හරිනේ. ඒ කියන්නේ මෙතන මේ x ගාවට මේ අගය දාලා උත්තරේ ගන්න දී. එන y සමානයි 2යි x වර්ගය කියන්නේ දැන් මෙතන x කියන්නේ ඍණ 2යි. ඍණ 2 වර්ගය. ඒතර දෙවරක් ඍණ 2 වර්ගයෙන් 4යි 8යි. අන්න එහෙම අරන් ගියලා දාන්න දින් වගුවට. හරි නෝදම් හරි ඊට පස්සේ අර වගේම අර පහත් ලියා ගන්න අපි ලිව්ව පහම අවමාගය මේකේ අවමාගයක් තියෙනවා ඊට පස්සේ දෙවෙනි එක හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක අපි ඉස්සෙල්ලා ලිව්ව පහම ලියන්න ඊට පස්සේ සමමිතික අක්ෂයේ සමීකරණය ඊට පස්සේ ශ්‍රිතය ධනව වැඩි වෙන ශ්‍රිතය y ධනව වැඩි වෙන පරාසය ඊට පස්සේ ශ්‍රිතය y ධනව අඩු වෙන පරාසය හරි ඔන්න වැඩි ලියන්න හරි දැන් මේක අඳින්න ඕනනේ දැන් මේක අඳින්නතර වගේ බලන්න ඕනේ ඉස්සෙල්ලාම මේ දැන් මෙතන y තියෙනවා 8 වෙනකන් නේ. වැඩිමගේ y 8 ධන 8 අඩුමගේ බිංදුවනේ. මේකේ තර වගේ ගහන්න පුළුවන් ප්‍රස්ථාරේ. එහෙනම් අපි කරා වගේ අර කොටු ගාන සමාන වෙන්න ගත්තාම හරි. හරිනේ. මෙහෙම අනිත් මේක මේ ප්‍රස්ථාරේ කොහොම ගහලා මැද්දෙන් මෙහෙම යනවා. මේ තියෙන x අක්ෂය බිංදුව මෙතන ඊට පස්සේ ධන 1 ධන 2 ධන 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඊට පස්සේ මෙතන 8 වෙනකන් තියෙනවානේ ධන 1 ධන 2 3 මෙහෙම යනවා හරි ඕන 9ක් දාලා 9ක් දාලා y කියලා දාන්න දැන් මෙතන මම ඇන්දේ පොඩ්ඩක් පොඩි ඉර වුණාට මෙන්න මේ කොටු ගාන සමානයි කොටු දෙකෙන් දෙකට යන්න ඕනේ ඊට පස්සේ ලියන්න පුළුවන් නේ ඉස්සෙල්ලා මොකද්ද x ඍණ 2යි y 8යි මේ පළවෙනි ලක්ෂය x ඍණ 2යි x වලගේ y යගේ ධන 8 මෙතන ඊට පස්සේ x ඍණ 1යි y ධන 2යි නේ ඔව් ධන 2යි මෙතන x බිංදුවයි y බිංදුවයි ටික ලියාගත්තනේ x 1යි y 2යි x 2යි y 8යි මේවනේ ඔන්න
9 දැන් ලියන්න ඕනේ y සමානයි 2x වර්ගය. ඊට පස්සේ මේ ටික ගන්න ඕනේ අවමගේ. ඒකෙත් අවමගේ මොකද්ද මේ අවමගේ බිඳුවනේ. අවමගේ බිඳුවයි. හැරුම් ලක්ෂය කණ්ඩාංක ඒක හැරෙන්න කණ්ඩාංක. මෙහෙම ඇවිල්ලා මෙතනින් හැරෙන්නේ. මෙහෙම හැරෙන්නේ. මෙතනින් හැරෙන්නේ. ඒක බිඳුවයි බිඳුවයි. සම්මිතික සමීකරණය. ඒකත් මේකම නේ මෙන්න මේ ගානට මේ y අක්ෂයෙන් ගානට දෙපැත්ත වෙදින්නේ සම්මිතික වෙන්නේ. කියන්නේ x සමානයි බිඳුව. අර වගේ තමයි. ඊළඟට ශ්‍රිතය ධනව අඩු වෙන. ශ්‍රිතය කියන්නේ y යගේ ධන වෙලා දැන් මේක දෙකම ධනනේ. අඩු වෙන පරාසය පහළට එන පරාසය. අර වගේ තමයි මේ ඉස්සරහට ආවට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ඉස්සරහට එනවනේ. මේ y යගේ පහළට එනවා. එහෙනම් මෙන්න මේ බිඳුවෙන් පිටිපස්සට ගිහින්. ඒ කියන්නේ x කුඩායි බිඳුව. හරිනේ. ඊට පස්සේ ශ්‍රිතය ධනව වැඩි වෙන පරාසය හල් දිනවනේ. මේ වගේ උඩට යන පරාසය. මෙන්න මේ ඉස්සරහට අපි යද්දි y යගේ වැඩි වෙනවා. උඩට යනවා. එතකොට x විශාලයි බිඳුව. හරිනේ. දැන් මේ ටික කොහොම ආවනේ? ඉවරයිනේ. ඊට පස්සේ මේ තව එකක් බලමු උදාහරණ. y සමානයි ඍණ x වර්ගය. හරි. දැන් මෙතන ඉස්සලා අපි y සමාන x වර්ගය ගත්තනේ. දැන් ගන්නේ ඍණ x වර්ගය. කියන්නේ මෙතන ඍණ එකක් එනවා. හරි. ලකුණු මාරු වෙනවා. ඍණ වෙනවා. දැන් මේකේතර වගේ මේ අගයන්ට ගන්න. x අගේ ඉස්සලා ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1 2 3. ඊට පස්සේ x වර්ගය ගන්න වෙනවානේ. ඍණ x වර්ගය ඍණ x වර්ගය. ඒ කියන්නේ x වර්ගය ධන 9යිනේ. x වර්ගය ධන 9යි. ඒකේ ඍණ අගය ගන්න ඕනේ. ඒක ඍණ 9ක් ඉන්නේ. මෙතන x ඍණ 2 වර්ගය ධන 4යි. ඒක ඍණ අගය ඍණ 4යි. මෙතන ඍණ 1යි අර වගේම ඍණ 1 ඍණ 4 ඍණ 9. දැන් y සමානයි ඍණ x වර්ගය. y සමාන ඍණ x වර්ගය. එහෙනම් මෙතන අගේ ඍණ 9යි ඍණ 4යි ඍණ 1යි බිඳුව මේ ටික හැම වෙනවා. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් අර වගේම අඳින්න වෙනවා. දැන් මෙතන මේ y ඔක්කොම ඍණ තියෙන දැන් y අගයන් ඔක්කොම ඍණ x අගයන් අතරම. එතකොට මේ වගේ අපිට ධන පැත්තනිය පොඩියට ගන්න. ධන පැත්ත එච්චර වැඩක් නැහැ නේ y වල. වැඩියෙන් තියෙන්නේ මේ යටනේ. ඒතර මෙන්න මෙහෙම වැඩියෙන් ගමු ඒ පැත්තට. බිඳුව දින මැද. x වල ධන 1, ධන 2, ධන 3. ඍණ 1, ඍණ 2, ඍණ 3. මෙතන ධන 1, ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4, ඍණ 5 මෙහෙම යනවා. හරි. ඔහොම ගන්න. හරි. දැන් මා කරලා තියෙන්නේ x ඍණ 3යි y ඍණ 9යි. ඍණ 3යි ඍණ 9යි. x ඍණ 3යි y ඍණ 9යි නේ. මෙන්න මෙතන. මෙතන තියෙන්නේ. ඊට පස්සේ x ඍණ 2යි y ඍණ 4යි. මෙතන තියෙන දෙවෙනි x ඍණ 1යි y ඍණ 1යි. මෙන්න මෙතන. බිඳුවයි නේ ඊට පස්සේ x 1යි ධන 1යි y ඍණ 1යි මෙතන x ධන 2යි y ඍණ 4යි x ඍණ 3යි y ඍණ 9යි. දැන් මේ වඳින්න තියෙන ප්‍රස්තාරය මේ පේනවනේ මොකක්ද වෙන්නේ කියලා. දැන් සම්පූර්ණයෙන් අනිත් පැත්ත ඇවිල්ලා තියෙන ප්‍රස්තාරය පේනවනේ. ඊට ලියා ගන්න y සමානයි ඍණ x වර්ගය ඕනම ලියන්න ත්‍රිතේ. හරි අඳ ගන්න බා.
දැන් මේකත් අර වගේ මේ ලියන්න ඕනේ. දැන් මෙතන අවම ගන්නේ මෙතන උපරිම ගන්නේ. මෙන්න මෙහෙම ප්‍රස්තාර මෙහෙම එනවනේ මේ. ඔන්න මෙනවා මේ ප්‍රස්තාර. හැබැයි මේ මෙතනින් මෙතන මේ උපරිම ගන්නේ නේ පේනවනේ. ඊට පස්සේ ආයි පහළට යනවනේ ප්‍රස්තාර මෙහෙම. ඒතර එන උපරිම ගගේ වැඩිම ගගේ බිඳුව මේකෙත් ඈ. ඒකට උපරිම අගේ ලියන්න ඕනේ බිඳුව. දෙවෙනි එක. මොකක්ද දෙවෙනි එක? හැරුම් ලක්ෂයේ කණ්ඩම්. හැරුම් ලක්ෂයේ කණ්ඩම්. හරිනේ. ඒත් අර වගේ ඉන්නේ මේ හැරෙන්නේ කොහෙන්ද මේ? අර වගේ බිඳුව බිඳුවනේ හැරෙන්නේ. එතනින් මේ හැරෙන්නේ. ඒතර බිඳුවයි බිඳුවයි. තුන්වෙනියට තියෙන මොකද්ද? සමමිතික අක්ෂය සමීකරණය. ඒ ටික එහෙම ඒ පහ එහෙම ගන්න වෙනවා. හරි. එතකොට සමමිතික සමීකරණය වෙන්නේ මොකද්ද? ඒත් මේකේ මේ x සමානයි බිඳුවෙන්මනේ දෙපැත්ත ගන්නට සමානව බෙදෙන්නේ. x සමානයි බිඳුව. ඊට පස්සේ ශ්‍රිතය දැන් මෙතන ශ්‍රිතය ධනව නෙමෙයි. දැන් මේ පේනවනේ මේ ශ්‍රිතය y යගේ ඔක්කොම යටනේ තියෙන්නේ. පහළ තියෙන්නේ මේ යට තියෙන්නේ. එහෙනම් මෙතන ශ්‍රිතය කියන y මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි. ශ්‍රිතය ඍණව දැන් ඈ. දැන් ඒක ඍණ. මේ යට තියෙන ඍණ තියෙන්නේ. මේ ඔක්කොම ඍණා කියන්නේ. මේ ධන පැත්තට ඇවිල්ලා යන ශ්‍රිතයනේ. ශ්‍රිතය ඍණව අඩුවන x පරාසය. ඒක ලියන්න. පස්වෙනි ඊට පස්සේ ශ්‍රිතය ඍණව වැඩි වෙන. හරි. ශ්‍රිතය ඍණව වැඩි වෙන. වැඩි වෙන x පරාසය. ඊට පස්සේ මේක ශ්‍රිතය ඍණ වෙලා අඩුවන පරාසයනේ. දැන් මෙන්න මේ හරිය බලන්න මෙන්න මේ හරිය x අගේට y අගේ ඉන්නේ මොකද්ද ඍණ 9. දැන් පොඩ්ඩක් ඉස්සරහට එනවා. දැන් එනවා ඍණ 2 ගාවට. දැන් මොකද වෙන්නේ? ඍණ 4 ගාවට එනවා. ටිකක් උඩට එනවා. මේ උඩට වැඩි වෙනවා. ඍණ 1 ගාවට ආවට පස්සේ ඍණ 1 ගාවට උඩට ඇවිල්ලා මේ පොඩ්ඩක් උඩට යනවා මේ. ඒ කියන්නේ වැඩි වෙනවා. ශ්‍රිතයගේ වැඩි වෙනවා හැබැයි ඒක තාම ඍණ නෑ. ඍණව වැඩි වෙනවා. පරාසය මොකක්ද එහෙනම්? x කුඩායි බිඳුව. මෙන්න මේ පැත්ත. x කුඩායි බිඳුව. ඊළඟට x ඍණව වැඩි වෙනවා. ඍණව අඩු වෙනවා ඍණ අඩු වෙනවා. මෙන්න මේ හරියේ පටන් ගමු. ධන 1 ගාවට ගියාට පස්සේ මේ ඍණ 1 පහළට යනවා. ධන 2 ගාවට ගියාට පස්සේ ඍණ 4ට යනවා. ධන 3 ගාවට ගියාට පස්සේ ඍණ 9ට යනවා. හරි. ඔහොම දැන් ඉස්සරහට ගියාම දැන් මේ හරිය ඍණ 5 වගේ නම් ඍණ 25ට යනවා. තව පහළට යනවා. ඔන්නෝම් පහළට යනවා. හරිනේ. එතන උත්තරේ මොකක්ද වෙන්නේ? එතකොට මේ ශ්‍රිතය ඍණව දැන් මේක ඍණ හරි. ඍණව අඩු වෙනවා. පහළට යන පරාසය මොකක්ද දෙන්නේ? x විශාලයි බිඳුව. මේ ධන පැත්තට ගියාට පස්සේ ඔක්කොම පහළට යනවා. හරිනේ. මේ ටිකේ x ඍණව වැඩි වෙනවා උඩට එනවා. මේ ටිකේ x ඍණව අඩු වෙනවා පහළට යනවා. හරි. හරි මේ පාළිය ගන්න. මේ වගේ. ඊට පස්සේ මේ තව උදාහරණයක් ගමුනේ. දැන් මෙන්න මේ දැන් y සමානයි 3 1යි x වර්ගය. හරි. මේක. දැන් අර වගේම ලියා ගන්නවා x ඍණ 3 හරි. ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 හරි. ඊළඟට x වර්ගය ගන්න ඕනනේ. එතකොට ඍණ 3 වර්ගය. ඍණ 3 වර්ගයෙන් ධන 9. ඍණ 2 වර්ගය 4යි නේ. ඍණ 1 1යි. මෙතන බිඳුවයි 1යි 4යි 9යි. හරි. ඊට පස්සේ දැන් මෙතන මොකක්ද තියෙන්නේ 3 1 තියෙනවා නේ. එතකොට 3 1යි x වර්ගය ගන්න ඕනේ ඊට පස්සේ. ඒ කියන්නේ මේක 3ෙන් බෙදන්න කියලා නෙමෙයි. 3ෙන් බෙදන්න එපා නේ. x වර්ගය 3ෙන් බෙදන්න. එතකොට 9 3ෙන් බෙදන්න. 3යි.
4 3ෙන් බෙදන්න. එතකොට 4 බෙදීම 3. හරිනේ. ඊට පස්සේ 1 3ෙන් බෙදන්න. බිංදුව 3ෙන් බෙදුවම බිංදුවයි. බෙදලා ඒ වගේ 3ෙන් 1යි 4ෙන් 3යි 3යි. හරිනේ. ඊට පස්සේ y 3යි 3ෙන් 4යි 3ෙන් 1යි එහෙම යන්නේ. හරි. හරි මේක දැන් හඳ ගන්න. හරි දැන් මේක අනිවාර්ය ප්‍රශ්නය ගමු. එතකොට දැන් අර වගේ මේව තියෙනවා හරිනේ xy දානවා. ඊට පස්සේ බිංදුවයි 1යි 2යි 3යි ඔහොම හරි. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. දැන් මෙතන අපිට y අගයන් මොනවද තියෙන්නේ? y අගයන් තියෙන්නේ 3යි 3ෙන් 4යි 3ෙන් 1යි නේ. එතකොට දැන් මේ 3ෙන් 4 කියන්නේ මොකද්ද? ඒක බෙදුවොත් උත්තරේ මොකක්ද දෙන්නේ? බෙදුවොත් අපිට එන්නේ බෙදලා බලන්න හරි 1.3යි 3ක් ඔන්නෝම එන්නේ හරි. ඒ කියන්නේ මේ දැන් මෙතන බිංදුව නම් y ඊට පස්සේ මෙතන 1 තියෙනවනේ. ඒක ලොකුවට ගාමු නැත්තම් පේන්නේ නේ 1ට ගාමු ඊට පස්සේ මෙතන 2 ගාමු මෙතන 3 ඔහොම හරි. එතකොට දැන් මුලින්ම ගන්න ඕනේ මේ 1.3 කියන එක. නෑ ඊට කලින් මේ 3 එක තියෙනවනේ. 3 එක කියන්නේ කීයද? 0.3යි 3. හරිනේ. ඒ කියන්නේ දැන් 0.3 කියන්නේ බිංදුවට වැඩි වෙන්න ඕනේ. එකට අඩු වෙන්න ඕනේ. ඒ දෙක අතරනේ තියෙන්න ඕනේ. එතන 0.3 කියන්නේ 0.5ට වඩා ටිකක් අඩු වෙන්න නේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් x වලගේ ඍණ 3ේදී y යගේ ධන 3යි. මෙතන ඍණ 3යි y ධන 3යි. ඍණ 2ේදී y වලගේ 3ෙන් 4යි. කියන්නේ 1.3යි. දැන් මෙතන 1 තියෙනවනේ. මෙතන තියෙන්නේ 1යි 3ෙන් 1. මෙතන 1යි 3ෙන් 2 මෙතන 2. ඒ කියන්නේ මෙන්න මේ 1යි 2යි අතර ගානට 3ට බෙදුවොත් එහෙම මෙයාගේ ගන්න පුළුවන්. හරිනේ. දැන් 4 බෙදීම 3 කියන්නේ මොකද්ද? 1යි 3ෙන් 1නේ. එහෙම ලියන්න පුළුවන්. දැන් මේ විෂම භාගය මේ මිශ්‍ර භාගය. හරිනේ. එතකොට 1යි 1 ගාවට ගියා 3ෙන් 1යි. මේ 3ෙන් 1 මේක 3ෙන් 2 එහෙමනේ යන්නේ. මේක 3ෙන් 3නේ. දැන් මෙන්න මෙතන තමයි ඉන්න ඕනේ. මේක තමයි අක්ෂය. මෙන්න මේක. මෙයාගේ තමයි 3ෙන් 4 කියන්නේ. එතකොට ඍණ 1යි y ඔන්නෝම එන්නේ. නෑ sorry මේ ඍණ 2කට නේ. ඍණ 2කට මෙතනට. y sorry x ඍණ 1ේදී y එන්නේ 3ෙන් 1යි. මේ හරි. මේ හරිය 3ෙන් 1යි. ඊට පස්සේ බිංදුවට බිංදුවයි. ධන 1කට ඍණ sorry ධන 3ෙන් 1යි. ධන 2කට හරිනේ 3ෙන් 4යි. ධන 3ට එන්නේ ධන 3යි. හරිනේ. දැන් මෙන්න මේක මේ වගේ ආකාරයෙන් ඊට පස්සේ හරිනේ. නෝම ගානට ගන්න. ගානට හරිනේ. ඊට පස්සේ y සමානයි භාගයයි x වර්ගය ලියන්න. මේකෙන් දැන් අර වගේ ගන්න ඕනේ පහනේ. මුලින්ම ගන්න ඕනේ දැන් මෙතන තියෙන අවමගයක් නේ. අවමගය. ඊට පස්සේ දෙවෙනි එක අරුණ ලක්ෂය ගණ්ඩාංක නේ. අරුණ ලක්ෂය ගණ්ඩාංක. තුන්වෙනි එක සම්මිතියක් සමීකරණය නේ. සම්මිතික අක්ෂය සමීකරණය. 4 ශ්‍රිතය දැන් මෙතන ශ්‍රිතය දාන්නේ නැහැ මේ. මේකක් දාන මේකක් දාන. ඒතකොට ධනව අඩුවන පරාසය වැටෙන පරාසය නේ. ඊට පස්සේ ශ්‍රිතව ධනව වැඩි වෙන. හරි ඔන්නෝ ගන්න. දැන් මොකක්ද එන්නේ? දැන් මෙතන අවමගියත් අර වගේ තමයි අර බිඳුවනේ ගන්නට එන්නේ මේ බිඳුව ගාවට එනවනේ.
x සමානයි බිඳුව. x නෙමෙයි sorry මේ බිඳුව තාම මගේ නිකන් බිඳුව. x සමානයි බිඳුව නෙමෙයි නිකන් බිඳුව. ඊට පස්සේ හැරුම් ලක්ෂය කණ්ඩායම. මේක අර වගේ හැරෙන්නේ කොහෙන්ද? මෙහෙම ඇවිල්ලා මෙතනින් හැරෙන්නේ. මෙන්න මේ ලක්ෂයෙන් තමයි හැරෙන්නේ. ඒතර බිඳුව කමා බිඳුව. හරි. ඊට පස්සේ සමමිති අක්ෂ සමීකරණේ නේ. ඒකත් මෙන්න මේකනේ. x සමානයි බිඳුවමනේ දෙපැත්තට ගන්නට බෙදෙන්නේ. එතකොට උත්තරේ x සමානයි බිඳුව. හරි. ඊට පස්සේ ධනව අඩු වන පරාසය. මේ y යගේ ධන වෙලා අර මුලින් අපි ගත්ත ඒක තමයි මේකේ තියෙන්නේ. ධනව අඩු වෙන මෙන්න මේ පරාසය. පහළට යන පරාසයනේ. يعني x කුඩා වෙනවා බිඳුව. මේ ටික. x කුඩා බිඳුව. ඊපස්සේ ධනව වැඩි වෙන. උඩට x විශාලයි බිඳුව. මේ වගේ. හරි. දැන් මුලින් y සමාන x වර්ගය මෙන්න මෙහෙම ආවා. ඔන්න ඔය වගේ ආවා. ඊට පස්සේ y සමානයි x වර්ගය මොකද්ද වෙන්නේ? ඔන්න පොඩ්ඩ ඇතුළට එනවා මේ. පොඩ්ඩක් ඔන්නම ඇතුළට ඇවිල්ලා. පොඩ්ඩකට පොඩි වෙනවා. හරි. ඊට පස්සේ y සමානයි 3x වගේ આવොත් එහෙම. ඒක පොඩ්ඩක් මේ මෙන්න වැඩි වෙනවා ටිකක්. හරි. ඔන්න පොඩ්ඩ එළියට යනවා. පොඩ මේක වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් y සමාන x වර්ගයයි. මෙතන y සමානයි 2යි 3යි x වර්ගය වගේ. මේ y සමානයි භාග x වර්ගය. දැන් මේ x වර්ගය ඉස්සරහා තියෙනවා සංඛ්‍යාවක් තියෙනවානේ සංගුණකයක් තියෙනවානේ. ඒක වැඩි නම් මොකද්ද වෙන්නේ? ඒක මේ වගේ 3 වගේ වැඩි වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ? මේ ප්‍රශ්න කරනවා පොඩ්ඩක් එළියට වැඩි වෙනවා. දිගහැරෙනවා. හරිනේ? මේ වගේ පොඩි එකක් આવොත් එහෙනම් මොකද්ද වෙන්නේ? භාගය නැත්තම් 10න් 1 නැත්තම් 100න් 1 ඔය වගේ පොඩි ආවත් එතන මොකද වෙන්නේ? ආයෙ මේ පොඩ ඇතුළට යනවා. මෙහෙම පොඩි වෙනවා. හරි එන්න එන්න. y සමානයි අපි තුමු 1000x වර්ගය කියලා. දැන් මේ ගොඩක් ලොකුයිනේ සංඛ්‍යාව. වෙන මේ වගේ මේ වගේ විශාල ඔන්නෝ විශාල ලොකු ප්‍රස්තාරයක් එනවා. එතකොට මේ x වර්ගය ඉස්සරහින් සංගුණකේ මොකද්ද වෙන්නේ? ඒකත් අර අපි මේ මොකද්ද අර y සමාන mx තන c කරේ. සරල රේඛා කරේ. රේඛාවක මේ තියෙන අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? බෑවුමනේ. මේකත් මේ x වර්ගය කියන්නේ මෙයාගේ බෑවුම වගේ තමයි. බෑවුම නෙමෙයි නේද? සාමාන්‍යයෙන් බෑවුම වගේ කියලා ගන්න පුළුවන්. හරි. මේ 1000 කියන්නේ ලොකු බෑවුම. කියන්නේ ලොකුවට මේව බෑවුම වැඩි වෙන්නේ. මේ බෑවුම නෙමෙයි. මේ වගේ පරාසය ලොකු වෙනවා. හරි. පරාසය විශාලයි. දැන් මෙතන කුඩායි ගන්න තියෙන y කියන්නේ කුඩා මේ සංගුණ කියන්නේ. එහෙනම් මෙන්න එන්න පොඩි වෙනවා මේ. මම පොඩ්ඩ ඇතුළට එනවා. පරාසය අඩු වෙනවා y වල. x වල හරි. අන්නෝම වෙනවා. මේකත් උනා පොඩ්ඩ අඳ ගන්න මේ පැත්තෙන් ඈ. මේ දින y සමානයි 3x වර්ගය, මේ දින y සමානයි x වර්ගය, මේක y සමානයි භාග x වර්ගය. හරි. මේ y සමානයි ax වර්ගය ධන b. මේ b කියලා වෙනම කොටසක් මේ එකතු වෙනවා. හරි. මේ ආකාරයේ ප්‍රස්තාව. හරි. ඔන්නෝම වැඩියෙන් කොටසක් එනවා. දැන් උදාහරණයක් ගත්තොත් y සමාන x වර්ගයනේ අපි මුලින් ගත්තේ. ඒකට පස්සේ තව සංඛ්‍යාවක් එනවා. අපි ධන 1 කියලා. x වර්ගය ධන 1. දැන් මේ වගේ උදාහරණ තියෙනවා. ප්‍රස්තාව. එහෙනම් මේකත් අඳිමුනේ. x දානවා. එතකොට x වලට එන්නේ ඍණ 3 අර වගේ ලියාගමු. ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3. එකයි දෙකයි තුනයි. එතකොට දැන් ගන්න x වර්ගය. එතකොට ඍණ 3 වර්ගයනේ. ඒ කියන්නේ ධන 9යි. ඍණ 2 වර්ගය ධන 4යි. ඍණ 1 වර්ගය ධන 1යි බිඳුවයි 1යි 4යි 9යි. ඒ ටික තියනවා නේ. ඊට පස්සේ x වර්ගය ගත්තා. ධන 1 මේ. ධන 1ක් දාන්න ඕනේ හැම එකටම. ධන 1ක් එකතු වෙන්නේ. ඒතර x වර්ගයට ධන 1ක් ආවම පස්සේ දැන් මෙතන 9 නේ තියෙන්නේ. 9 ධන 1 කියන්නේ 10යි. 5 ධන 1 කියන්නේ 4 ධන 1 කියන්නේ 5යි. 1 1 කියන්නේ 2යි. බිඳුව ධන 1 1යි.
මෙතන අර වගේම 2 5 10 නේ එතන y කියන්නේ මොකද්ද y සමාන x වර්ගයේ ධන 1 මෙන්න මේ ළඟේ තමයි එතකොට මේ x වර්ගයේ ධන 1 කියන්නේ මෙන්න මේකනේ මෙන්න මේක එන්නෝ 10යි 5යි 2යි 1යි 2යි 5යි 10යි කොහොම ගාගන්න හරි මේ වගේ අර මුලින් ගත්තා වගේම වගු ගහගන්න වගු හරි මේකෙත් තියෙන x ඍණ 3යි y 10යි ඍණ 2යි 5යි ඍණ 1යි 2යි බිංදුව 1යි එහෙම තියෙන්නේ එතකොට මේ එහෙම අපි යන්දොත් ප්‍රස්ථාරය හරි ප්‍රස්ථාරය යන්දොත් මොනවද එන්නේ මේ වගේ යන්නේ x y මෙතන බිංදුවයි 1යි 2යි 3යි 4යි 5යි මෙහෙමයි ඊට පස්සේ ධන 1යි ධන 3යි හොමනේ x අක්ෂයේ දැන් මම මෙතන මේ වෙනස් වගේ අන්දර මේ ඔයගොල්ලෝ නැගි ඉඳ තියෙනද ඔක්කොම අඳින්නේ මම පොඩි දෙයක් එකයි මෙතන මේ බෝඩ් එක පොඩි ඉන්න පොඩි දෙයක් මන්දි හරි ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි නෝම ඍණ 4ක් දාගන්න හරි දැන් පුළුවන් මේක අඳින්න නේ දැන් කොහොමද දෙන්නේ මේක ඍණ 3යි ධන 10යි ඍණ 3යි x y ධන 10යි මෙතන ඍණ 2යි ධන 5යි ඍණ 2යි ධන 5යි මෙතන ඍණ 1යි ධන 2යි ඍණ 1යි ධන 2යි බිංදුව 1යි බිංදුවයි ධන 1යි ධන 1යි ධන 2යි ධන 2යි ධන 5යි 2යි 5යි හරි 2යි 5යි ඊට පස්සේ 3යි 10යි 3යි 10යි හරිනේ ඔන්නෝම ගන්න තියෙන්නේ දැන් ඔන්නෝම මේක මෙහෙම අඳින්න මේ තියෙන්නේ ප්‍රස්ථාරය හරි ඔන්නෝ ප්‍රස්ථාරය යනවා ගානට යනවා හරි හරි දැන් මොකද මේ y සමානයි x වර්ගයේ ධන 1 දැන් පොඩ්ඩක් වෙනසක් පේනවනේ දැන් ඉස්සෙල්ලා මේ ප්‍රස්ථාරය අපිට y සමාන x වර්ගය කොහොමද දාන්නේ ඒක මෙන්න මේ වගේම තමයි ඇවිල්ලා මේ බිංදුව ගාවින් ගියනේ මම බිංදුව ගාවින් හැරුණේ දැන් මෙතන මේ ධන 1 ගාවින් හැරලා තියෙන්නේ නේ ඒ කියන්නේ මේ මෙතන බලන්න මෙතන මේ ධන 1ක් කියලා දාලා තියෙනවනේ එතන මේ ධන 1 කියන්නේ ඒක තමයි මේ ධන 1 කියන්නේ මේ වැඩි වෙන අගය දැන් මෙතෙන්ට අපි දුමු ධන 6 ආවා කියලා එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාරය මෙහෙම ඇවිල්ලා මේ ධන 6 ගාවින් හැරෙන්නේ 6 ගාවින් හැරෙන්නේ හරිනේ 6 ගාවින් හැරෙන්නේ දැන් මේක හරිනේ ප්‍රස්ථාරය හරි. ඒතර මේකෙත් අර වගේම අර පහම ගන්න ඕනේ. දැන් මෙතනක් තියෙන අවමගය. දැන් ප්‍රස්ථාරය මෙහෙම ඇවිල්ලා අවමගය. ධන 1 ගාව තියෙන්නේ. එන අවමගයට ගන්න වෙන්නේ ධන 1යි. හරි. ඊට පස්සේ ගන්න පුළුවන් හැරුම් ලක්ෂයේ කණ්ඩාංකනේ. හැරුම් ලක්ෂයේ කණ්ඩාංක අපි ගත්තේ මොනවද? දැන් මෙතන මේ ප්‍රස්ථාරය හැරෙන්නේ මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් හැරෙන්නේ. මේ එක ගාමින් තමයි උඩට හැරෙන්නේ. ඒතර මේකේ x අගයේ බිංදුවයි y අගයේ 1යි. පේනවනේ x අගයේ බිංදුව. ඒතර මේ කණ්ඩාංකය එන්නේ බිංදුව 1. ඒ පස්සේ සම්මිතික සමීකරණය නේ. සමමිතික අක්ෂයේ සමීකරණය එන්නදී. ඒක මොකක්ද දෙන්නේ? ඒකත් මේ වගේම තමයි. ගානට මැද්දෙන් තමයි වෙදින්නේ නේ. ඒ කියන්නේ x සමානයි බිංදුව තමයි ඒකෙත්. ඊළඟට හතරවෙනි එක ශ්‍රිතය ධනව අඩුවන පරාසය. ධනව අඩුවන පරාසය මොකද්ද? ඒත් මේ වගේ තමයි මේ අඩු වෙනවනේ පහළ දෙනවනේ මේ පේනවනේ. ඒ කියන්නේ x කුඩායි බිංදුව අර වගේ තමයි මෙන්න මේ ටික පහළට යන අඩු වෙනවා.
તો ධනව අඩු වෙන පරාසය වෙන්නේ x කුඩායි බිඳුව. ඊට පස්සේ ධනව වැඩි වෙන මොකක්ද වෙන්නේ? මේ ටිකනේ ඉතුරු ටික. මේ යද්දි ඉස්සරහට යද්දි මේක ධනව වැඩි වෙනවා. උඩට යනවා මේ. උඩට යනවා. එතන පස්වෙනි එක ධනව වැඩි වෙන පරාසය x විශාලයි බිඳුව. හරි. මොව වෙනවා. හරි දැන්ද?
හරි ඊට පස්සේ තව උදාහරණයක් ගමුනේ. දැන් අපි ගමු y සමානයි x වර්ගය ඍණ 4 කියන එකත් මෙන්න මේ ප්‍රස්තාරය ගමු ඍණ 4. හරි දැන් මේකේ තර වගේම ලියා ගන්න ඕනේ. හරි x ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 ඊළඟට x වර්ගය ගන්න ඕනේ. x වර්ගය වෙන්නේ ධන 9 4 1 බිංදුව 1 4 9. ඊට පස්සේ x වර්ගයට ඍණ 4ක් එනවනේ. 4ක් අඩු වෙන්න ඕනේ. ඍණ 4ක් ගන්න ඕනේ. 9න් 4ක් අඩු වුණාම 5යි. 4න් 4ක් ගියාම බිංදුවයි. 1 ඍණ 4 කියන්නේ ඍණ 3යි. බිංදුව ඍණ 4 කියන්නේ ඍණ 4යි නේ. මේවත් ඒ වගේ තමයි. 1 ඍණ 4 කියන්නේ ඍණ 3යි. මෙතන බිංදුවයි ධන 5යි. නේ. ඒතර y කියන්නේත් මේක. 5 බිංදුව ඍණ 3 ඍණ 4 ඍණ 3 බිංදුව ධන 5. හරි. දැන් මේ වගේ වහගන්න. හරි. ඊට පස්සේ මේක අපි අනින් බලන්නේ. මේකේ y වල උපරිමගේ ධන 5යි, අවමගේ ඍණ 4යි. නේ. දැන් මේවා දෙපැත්තටම ගන්න වෙයි. හරි. දැන් කොටු දෙකෙන් දෙක ගන්න පුළුවන් මම හිතන්නේ. කොටු දෙක ගන්න පුළුවන්. මේ පැත්තට 26ක් තියෙනවනේ. ඒතකොට දෙක වෙනින් ගන්න පුළුවන් අවුලන්නේ. හරි. මෙතන y අක්ෂය මෙතන ධන 5 අපි හිතමු. ධන 5 දාගමු මෙතෙන්ට නේ. ඊට පස්සේ 4 3යි 2යි 1යි එකයි බිංදුවයි ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4යි. හරි. ඊට පස්සේ මෙතන බිංදුවයි ධන 1යි ධන 2යි ධන 3යි ධන 4යි. මේ ඍණ පැත්තේ ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඔන්න ඕනේ ඍණ 4යි. ඊට මෙතන x මෙතන y. හරි. එතන මුලින් පටන් ගන්න ඕනේ මොකද්ද? x ඍණ 3යි y ධන 5යි. x ඍණ 3යි y ධන 5යි. මෙතන x ඍණ 2යි y බිංදුවයි නේ. මෙතන x ඍණ 1යි y ඍණ 3යි. x ඍණ 1යි y ඍණ 3යි. මෙන්න මෙතන x බිංදුවයි y ඍණ 4යි. මෙතන x ධන 1යි y ඍණ 3යි. x 2යි y බිංදුවයි නේ. මෙතන x 3යි y 5යි. 3යි y 5යි. හරි. දැන් ඔන්නෝම ඉන්නේ නේ. පේනවනේ. ඔන්නෝ ප්‍රස්තාරය. ඒතර y සමානයි ලියන්න ඕන ප්‍රස්තාරය x වර්ගය ඍණ 4 කියන නේ. ප්‍රස්තාරය මේ. දැන් මෙතන මේ අර ඉස්සලා අපි අංග පහක් තිබ්බනේ. ලක්ෂණ පහක් තිබ්බනේ. ඊට අමතරව දැන් මෙතන තව ලක්ෂණ 3ක් වැඩියෙන් එනවා. මෙහෙන් පහලට ආපු ගමන්ම 3ක් වැඩියෙන් එනවා. හරිනේ. ඒ ටික පස්සේ බලමු නැත්නම් එහා පැත්තෙන් ලියමුනේ. මේක අඳ ගන්න. මුලින්ම අපි ගත්තේ වලිනේ මොකද්ද? අවමාගය. අවමාගය නේ මේක අවමාගයෙන් තියෙන්නේ අවමාගය එන්නේ ඍණ 4. අඩු වෙන්න තියෙන ඍණ 4. ඍණ 4යි. ඊට පස්සේ හැරුම් ලක්ෂය කණ්ඩායම. මෙන්න මේ වගේ හැරෙන්නේ කොහෙන්ද? හැරෙන්නේ මෙතන x අගය බිංදුවයි y ඍණ 4යි. ඒක හැරුම් ලක්ෂයේ කණ්ඩායම. හැරුම් ලක්ෂයේ කණ්ඩායම වලට ගන්න වෙන්නේ x බිංදුවයි y ඍණ 4යි. තුන්වෙනි එක මොකද සම්මිතික අපි සමීකරණය. සම්මිතික අක්ෂයනේ. ඒකත් මේ වගේම තමයි මේකම තමයි නේ වෙනස් වෙන්නේ. x සමානයි බිංදුව. ඊට පස්සේ හතරවෙනි එක. හතර කියන්නේ මේ ධනව අඩුවන නේ. ධනව අඩුවන. අඩුවන x පරාසය. දැන් මෙතන මේ පේනවනේ මෙන්න මෙතන මේ. දැන් මෙන්න මෙතන ධන තියෙන මෙන්න මේ පරාසයයි. මේ පරාසය එච්චරයි. අනිත් ඔක්කොම ඍණනේ. අනිත් මෙන්න මේ පරාසයත් ඍණ, මේ පරාසයත් ඍණ. ඒ කියන්නේ මේ x අක්ෂය මෙන්න y අක්ෂයෙන් පහළනේ තියෙන්නේ.
x අක්ෂයෙන් පහළනේ කියන්නේ y යගේ ධන නෙමෙයි ඍණ මෙතනනේ. මෙන්න මේකේනේ වෙන් වෙන්නේ මෙතනින් තමයි වෙන් වෙන්නේ. ඉතින් උඩ තියනවා නම් y යගේ ධන හිතේ ධන. යට තියනවා නම් y යගේ ඍණ. හරිනේ පහළට ගියා. එතකොට දැන් ධනව y ධනව දැන් මේ y කියනාගේ ධනව ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ ධනව අඩුවන පහළට එන මේ පරාසය දැන් මේක මෙහෙම දිගටම තියනවා ඈ. ඔන්නෝම දිගටම මේක තියනවා ඈ. අර මං කිව්වා වගේ නවතින්නේ නැහැ මෙහෙම දිගට ඔහෙම යනවා. මෙන්න මේ හරිය ගත්තොත් මේ වගේ හරියක් එනවනේ. මේ හරියට ආවට පස්සේ එන්නේ පහළට යනවනේ. පේනවනේ. මේ පොඩ අපි ඉස්සරහට යද්දි මේ පැත්තෙන් y යගේ එන්නේ පහළට එනවා. පහළ වහින්න. එහෙනම් ධනව අඩු වෙන පරාසය මොකද්ද? මෙන්න මේ ඍණ දෙකට වඩා අඩු ටික. පිටිපස්ස ටික. කියන්නේ x කුඩා වෙන ඍණ දෙක. මේ පැත්ත. ඊට පස්සේ 4 ගන්න පුළුවන් ධනව වැඩි වෙන පරාසය. ධනව වැඩි වෙන. ධන වෙලා වැඩි වෙන. මෙතනින් පස්ස තමයි ධන අනිත් එක තියෙන්නේ. මේ පේනවනේ. මේ හරියේදී මෙන්න මේ වගේ ලක්ෂයක් එනවා. මේ හරියේදී මේ වගේ ලක්ෂයක් එනවා. පේනවනේ මේ හරියේදී මේ වගේ උඩට යන්නේ. ප්‍රස්ථාරයෙන් උඩට යන්නේ. වැඩි වෙනවා. ධන වෙලා. ඒතර x විශාලයි මේ මොකක්ද ධන දෙකට වඩා විශාල වෙන්න ඕනේ. මේ මේකෙන් පහළ ඍණ සෙට් එක නෙමෙයි. ධන දෙකයි. දැන් අඩුවෙන් එන තුන මොකද්ද? එකෙන් පළවෙනි එකෙන්නේ ශ්‍රිතය ඍණව අඩු වන වැඩි වෙන. අන්න එහෙම දෙකක් එකතු වෙනවා. මුලින් ශ්‍රිතය ඍණව අඩු වෙන. ඍණ වෙලා අඩු ශ්‍රිතය මේ කියන්නේ මේ හරිය ඍණනේ. ඒ වෙලා අඩු වෙන. පහළට යන පරාසය. මෙන්න මේ හරිය දැන් මේ බලන්න මේ හරියට මෙන්න මේ වගේ යගයක් එනවා. මේ හරිය තව පහළට යනවා. පේනවනේ? තව ගොඩක් පහළට යනවා. හැබැයි මේ y වෙලාගේ ඍණ මේ ටිකේ හරි. y වෙලාගේ ඍණ. ශ්‍රිතය ඍණ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඍණව අඩු වෙනවා. පහළට යනවා. ඒක වෙන පරාසය මොකද්ද? ඍණ 2.0යි මෙන්න මේ දෙක අතර. ඍණ 2.0 අතර තමයි පහළට යන්නේ. එතකොට ඒකේ මෙන්න මෙහෙම ලියන්න ඕනේ. ඍණ 2 සහ බිංදුව අතර. තමයි පහළට ඍණව අඩු වෙන්නේ. 7 වෙනි එක ශ්‍රිතය ඍණව වැඩි වෙනවා. ඍණව වැඩි වෙන පරාසය. මෙතනින් පස්සේ මොකද්ද වෙන්නේ? තාම ඍණ හැබැයි. ශ්‍රිතය තාම ඍණ හැබැයි මොකද්ද වෙන්නේ? මේ උඩට යනවා. මෙන්න උඩට යනවා නේ. ඔන්න උඩට ඉස්සෙනවා. උඩට යනවා. તો ඍණව වැඩි වෙන පරාසය තමයි මෙන්න මේ බිංදුවයි ධන දෙක අතරදී මොකද්ද වෙන්නේ? ප්‍රස්ථාරය උඩට යනවා නේ වැඩි වෙනවා. එතකොට බිංදුව සහ ධන දෙක අතර තමයි ඍණව වැඩි වෙන්නේ. නේද? ඊළඟට අලුතෙන් අන්තිම එක 8 වෙනි එක ප්‍රස්ථාරයේ මූල. සමීකරණයේ මූල. මොනවද මූල කියන්නේ? මෙන්න මෙන්න මේ කැපෙන ලක්ෂ දින් මේ. මේක තමයි මූල කියන්නේ. හරිද? මෙන්න මේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ කැපෙන ලක්ෂ තමයි මූල කියන්නේ. එහෙනම් මූලම කීයක් තියෙනවද? එක මූලයක්. x සමානයි ඍණ 2 එක මූලයක්. අනිත් එක මෙතන x සමානයි ධන 2. ඒ අනිත් මූලය. ඔය වගේ මූල දෙකක් තියෙනවා. දැන් මේකේ 8ක් තියෙනවා ලක්ෂණ. මේ 8ම බලන්න. හරි ලියා ගන්න. එතන මෙතන මේ අර වගේම මුලින්ම අඳ ගන්න වෙනවානේ. x වලට ඍණ 3, ඍණ 2, ඍණ 1 බිංදුව 1 2 3. ඊට පස්සේ x වර්ගය ගන්නවා. නේ ධන 9, ධන 4, 1 බිංදුව 1 4 9. ඊට පස්සේ ඍණ 2යි x වර්ගය. ඍණ 2යි x වර්ගය. මේ x වර්ගයේ උත්තරේ ඍණ 2. ಗುಣ කරනවා ඍණ 2කින්. ඒතර 9 වාරයක් ඍණ 2. ඍණ 18. 4 වරක් ඍණ 2 කියන්නේ ඍණ 8යි. 1 වරක් ඍණ 1 කියන්නේ ඍණ 2යි. බිංදුව වරක් ඍණ 2 කියන්නේ බිංදුවයි. මෙතන මේ වගේම ඍණ 2යි, ඍණ 8යි, ඍණ 18යි. ඊට පස්සේ තමයි ඉවර නෑ මේක මේ. තව ධන 2 කියලා තියෙනවා නේ. ධන 2. තව ධන දෙකක් එකතු වෙන්නත් ඕනේ මේ හැම එකකට. ඒතර ඍණ 18 ධන 2 කියන්නේ ඍණ 16යි. ඍණ 8 ධන 2 කියන්නේ ඍණ 6යි. ඍණ 2 ධන 2 කියන්නේ බිංදුවයි. බිංදුව ධන 2 කියන්නේ ධන 2යි. ඍණ 2 2යි කියන්නේ බිංදුවයි නේ. මේ වගේ ඍණ 6යි. ඍණ 16 ඔන්න ඔහොම එන්නේ. හරි. ඔන්න විදියට තමයි මේ ගන්න ඕනේ
වගු හරි. ඔන්න ඔය වගේ එන්න ඕනේ. ඊට පස්සේ y එන්නත් ඕනේ. y සමානයි මේ වගේ. y සමානයි ඍණ 2x වර්ගයේ ධන 2නේ. එතකොට දැන් මෙතන එන්නේ ඍණ 16 ඍණ 6 බිඳුව 2 බිඳුව ඍණ 6 ඍණ 16. හරි. කොහොම යවුවා. දැන් අර වගේ x ඍණ 3යි y ඍණ 16. ඍණ 2යි ඍණ 6යි. ඍණ 1යි බිඳුව. බිඳුවයි 2යි. ඔහොම යනවා. එතකොට දැන් අපිට ගන්න පුළුවන් දැන් මෙතන මුලින් බලන්න x වල තියෙන අපි ගත්ත ඍණ 3යි ධන 3යි නේ. a පරාසය හරි x පරාසය හරි. y පරාසය ඍණ 16 තමයි තියෙන්නේ. මේ ඍණ 16 අඩුමාගේ වැඩිමාගේ ධන 2යි. එතකොට මෙහෙම ඍණ 16න් y අක්ෂය ධන 2 ගාවට යනවා. ඊට පස්සේ ධන 1යි බිඳුවයි මේ බිඳුවනේ. එතනින් පස්සේ ඍණ 16 නේ. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 දැන් මෙතන අර ප්‍රස්තාර කොලේ 26 නේ තිබ්බේ නේද? කොටු 26 තිබ්බේ. දැන් මෙතනදී අර වගේ දෙක ගන්න බෑ. ඉඩ නැහැනේ. දැන් එක් කොටුවක් තමයි ගන්න වෙන්නේ නේ. කොටු එකක් ගත්තා නම් හරියන්නේ. ඍණ 6 ඍණ 7 ඍණ 8 ඍණ 9 10 ඍණ 11 ඔහොම යනවා නේ. ඍණ 12 ඍණ 13 ඍණ 14 ඍණ 15 ඍණ 16. හරි. ඔන්නෝ එන්නෝ. ඊට පස්සේ x අක්ෂය මේ x අක්ෂය මෙහෙම යනවා. ඒකෙත් x අක්ෂයත් ගමු එක ගන්න නේ. දැන් මෙතන මොකද්ද? ඕනනම් මෙහෙම කරන්න පුළුවන් ඉතින්. ඕනනම් දැන් මේ x අක්ෂයේ ඉඳ තියෙන හින්දා ඕනනම් දෙක ගන්න යන්න පුළුවන්. 1 2 3 එහෙම හරි. දැන් සාමාන්‍යයෙන් පේපරේ ප්‍රශ්න දුන්නාට පස්සේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම කියනවා. x අක්ෂයට කොටු දෙකක් ගන්නවාද එහෙම කියනවා. දැන් මේ කොටු දෙකක් කියන්නේ මෙහෙම දැන් මේක කොටුවක් බලන්න පොඩි කොටුවක මෙහෙම කොටස් පහක් තියෙනවා පේනවනේ. කොහොම කොටස් පහකට බෙදලා තියෙනවනේ. මෙහෙම කොටුවක්. ඒතර පේපරේ තියෙන්නේ මොකද්ද? x අක්ෂයේ එක ඒකකයක් කොටු පහක්. කොටු මේ කුඩා කොටු පහක් කියන්නේ ලොකු කොටු එකයි. නැත්තම් කොටු 10ක් කියන්නේ මේ කුඩා කොටු 10ක් කියන්නේ පොඩි කොටු නම් දෙක මේ විශාල කොටු දෙකයි. එහෙම කියනවා. පේපරේ කියනවා ගානේ මේ x අක්ෂයට ගන්න කොටු 10 ගානේ ගන්න එක ඒකකයක්. y-ට අනිත් එක ගන්න එහෙම කියනවා. ඒ හින්දා මේ ඒ වෙලාව කරගන්න පුළුවන් ප්‍රශ්නේද දැන්ට මේ අපි නිකන් මෙහෙම අඳගමු මේක හරි. ඒතර මෙතන අපිට ඍණ 1 ඍණ 2 ඍණ 3 හරි කොහොමද දැන් ප්‍රශ්නය අනිත් ඍණ 3 ඍණ 16 x ඍණ 3යි y ඍණ 16 මේ යටම යන්නේ නේ. x ඍණ 2යි y ඍණ 6යි ඍණ 2යි ඍණ 6යි මෙතන x ඍණ 1යි y බිඳුවයි ඍණ 1යි බිඳුවයි මෙතන බිඳුවයි ධන 2යි මෙන්න මෙතන බිඳුවයි ධන 2යි 1යි බිඳුවයි 1යි බිඳුවයි මෙතන 2යි ඍණ 6යි 2යි ඍණ 6යි 3යි ඍණ 16 3යි ඍණ 16 යටම එන්නේ හරි. දැන් මොකද දැන් මෙහෙම ගන්න ප්‍රස්තාරය ඔන්න ඔහොම එනවා. අර වගේම මෙහෙම ප්‍රස්තාරය ගහගෙන. හරි. ඔන්න ඔහොම ප්‍රස්තාරය එනවා. මේකේ ලියන්න y සමානයි ඍණ 2යි x වර්ගය ධන 2 තමයි ප්‍රස්තාරය. හරි. දැන් මේකේ අර වගේම 8ක් අර 8 ලියන ලක්ෂණ ලියන්න. මුලින්ම දැන් මෙතන තියෙන උපරිමය මේ උඩට මෙහෙම කියලා පේනවනේ. උපරිමයයක් තියෙන උඩට උපරිමයගේ මුලින්ම ලියන්න පුළුවන් ධන 2යි. ඊට පස්සේ ගන්න පුළුවන් දෙවෙනි එක මොකක්ද දෙවෙනි එක වෙන්නේ හැරුම් ලක්ෂයේ කණ්ඩායම්. හැරුම් ලක්ෂයේ කණ්ඩායම්කට වලට ගන්න වෙන්නේ මේ කණ්ඩායම්කය x බිඳුවයි y දෙකයි නේ. බිඳුවයි දෙකයි හැරුම් ලක්ෂයේ කණ්ඩායම්. තුන්වෙනියට එනවා මොකද සම්මිතික අක්ෂි සමීකරණය. සම්මිතික අක්ෂි සමීකරණය. ඒකෙත් මේ වගේ ගන්නට මැද්දෙන් යන්නේ නේ. හරිද? x සමානයි බිඳුව එතකොට. 4 ධනව ශ්‍රිතය ධනව අඩුවන පරාසය. ශ්‍රිතය ධනව අඩු වෙන.
දැන් මෙතන මේ මෙන්න මේකෙන් පහළ ඍණ. මේකෙන් පහළත් ඍණ. මෙයා මේ ටික දන මේ ටික දන. දැන් ධන තියෙන දෙකයි. ධනව අඩු වෙන. දැන් මෙන්න මේ කොටස මොකක්ද මේ එන උඩ යනවා මේ පේනවනේ මේ ටික උඩට යනවා. ප්‍රස්ථාරය. මෙන්න මේ ටිකේ මොකද්ද මෙන්න මේ ටික පහළට එනවනේ මේ අපි ඉස්සරහටදී මෙහෙම පහළට එනවා. ධන වෙලා හිතේ අඩු වෙනවා. පහළට යනවා. මේ හැරලා මෙන්න මේ පහළට යන්නේ මෙයා. මෙයාගේ අඩු වෙනවනේ. එතකොට ධනව අඩු වෙන පරාසය මොකක්ද දෙන්නේ? බිංදුව සහ 1 අතර. බිංදුව 1 අතර තමයි ධනව අඩු වෙන්නේ. ධන වෙලා අඩු වෙන්නේ පහළට යනවා. ඊට පස්සේ ධනව වැඩි වෙනවා. මේ ටිකේනේ මෙන්න මේ පොඩි කොටසේ මේ ටිකේ මෙන්න මේ උඩට යනවා පොඩ්ඩක් උඩට යනවා පේනවනේ අගේ වැඩි වෙනවා එතකොට ඒක වෙන්නේ ඍණ 1 සහ බිංදුව අතර ඍණ 1 සහ බිංදුව තමයි වැඩි වෙන්නේ ධනව වැඩි වෙන්නේ ඊළඟට 6ට එන්නේ ඍණව අඩු වෙන ඍණව අඩු වෙන හරි දැන් මෙන්න මේ අපි මෙන්න මෙහෙම ඔන්නෝම ඉන්නේ මෙහෙම මේ පැත්තට ඔන්නෝම ඉස්සරහට යනවනේ යද්දි මේ හැලට මොකද්ද මෙයාගේට මොකද්ද පොඩ උඩට එනවා ඉස්සරහට එනවනේ වැඩි වෙනවනේ මෙයාගේ වැඩි වෙන උඩට එනවා මේ පේනවනේ y යගේ ඒ කියන්නේ ශ්‍රිතයගේ වැඩි වෙනවා මෙන්න මේ කොටසේ ඍණව වැඩි වෙන ඒ කියන්නේ මේ ඍණ එකට වඩා අඩු මේ මෙන්න මේ කොටස මේ පැත්ත ඍණව අඩු වෙන එතන මොකද්ද x කුඩායි ඍණ 2 ඍණ 1 sorry මෙන්න මේ කොටසේ ටිකේ මේ ටිකේ පිටිපස්සේ මේ ටිකේදී ඍණව මේ මෙතන ඍණ වැඩි වෙනවා නේ sorry ඍණව අඩු වෙන ටික ගන්න වෙන්නේ එතකොට x විශාලයි එකනේ මෙන්න මේ ටික තමයි ඍණව අඩු වෙන්නේ අපි මෙන්න මේ ඉස්සරහට යද්දි මොකද්ද වෙන්නේ මේ ඍණ අගය මොකද්ද පහළට යනවා මේ පහළට ඍණව අඩු x විශාලයි 1 මේ මෙතනින් පස්සේ ඉතුරු ටික ඊට පස්සේ ඍණව වැඩි වෙන අගය පරාසය මොකද්ද දැන් මේ ගත්ත x කුඩායි ඍණ 1 හරි එතකොට 7ක් තියෙනවා 8 වෙනි එක මූල සමීකරණයේ මූල මේ තියෙන අපෙන් ලක්ෂ දෙක ඍණ 1යි ධන 1යි x සමානයි ඍණ 1යි x සමානයි ධන 1යි ලක්ෂ දෙක හරිනේ හරි මේක ඇඳලා මෙන්න යට ලියා ගන්න ලක්ෂණ ටික